නම් තෙරුවන් ගාථා සජ්ජායනා කරමු පූජාවට ගමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्ताना वेरमणि सिक्खापदं समादियामि गौरवनीय हामुදුරන්ගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද දවසේ ඔයත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව පිළියෙල කරපු මේ සියලුම පූජා ද්‍රව්‍යයන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ වූ බුදු ගුණ දෙසා සවස ගිලන්පස බුද්ධ පූජා වශයෙන් අපි පූජා කරනවා පූජාම වෙත්වා මේ තුලින් ජනිත වන ආශිර්වාද පුණ්‍ය ශක්තිය පින්වත් ඔබ හැම දිනාටම පවුලේ හැම දිනාටම සියලු යහපත ආශිර්වාදයේ පිණිස හේතු වාසනා වේවා කියන සිතින් අපි හැම දිනාම තෙරුවන් වන්දනා කර බුද්ධ පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බ
සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අන්‍යවිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ගනසාරප්පදිත්තේන දීපේන තමදං ස්විනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං විලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශභාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු අදිවාසේතුනෝ වන්තේ කිලාන පච්චයන් නිමන් අනුකම්පං උපාදාය පතිගන්නාතු අදිවාසේතුනෝ වන්තේ සම්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු වන්දාමි චේතියං සම්මං සබ්බතානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සම්මං යුතං සත්තා වන්දේ තං බෝධිපාලිකං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ පූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු
අනුමෝදනාවෙන් හැම දිනාටම දෙවියන්ට මියගිය ඥාතීන්ට සියලු දිනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා කියන සිතින් සාදු කියලා අදිස්ථාන කරගන්න. චක්කවාලේසු අත්‍රා කච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්ම පීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පණ්ඩිතෝති. ගෞරවනීය අපි පඤ්ඤාශ්‍රී හඳුරන සදහවත් පින්වතුනි මේ සඳහා සමයේ ඔබ හැම දිනම මේ සූදානම් වෙන්නේ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූ මේ විශ්වයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ වන ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයට මහා කරුණාවෙන් දේශනා කරන දාල ඒ සුමිහිරි ශ්‍රී සත්‍ය ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට විශේෂයෙන්ම අපේ පඤ්ඤාශ්‍රී හාමුදුරුවෝ අපිට මේ පින්කම සඳහා ආරාධනා කළා. අපි උන්වහන්සේ බොහොම දීර්ඝ කාලේ ඉඳලා දැන් හැඳිනගෙන ඇසුරු කරනවා. උන්වහන්සේ බහැදකින් මේ විහාරස්ථානයට වැඩම කළ අවස්ථාවේ මෙවැනි ධර්ම දේශනාවක් පවත්වන්නට කියලා උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපි ඒ ආරාධනාව පිළි අරගෙන මේ ධර්ම දේශනාව පවත්වන්නට කල්පනා කළා. අපි දැනගත්ත විදිහට මේ පින්වතුන් මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන බොහෝ පින්දහම් සිද්ධ කර ගන්නවා. අපේ පඤ්ඤාශ්‍රී ආන්දරන් වහන්සේගේ මඟ පෙන්වීම අවවාදන ශාසන ඇතිව නොඑක ආකාරයේ වැඩසටහන් ආගමික කටයුතු පින්කම් සංවිධානය කරමින් සම්බුද්ධ ශාසනයේ ඉගැන්වෙන මේ පින්කම් සිද්ධ කරගැනීමෙන් ඔබේ ජීවිතවලට පින් එකතු කර ගන්නවා. දී අතරතුර තමයි අද දවසේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්ම ශ්‍රවණානිසංසය ලබා ගැනීමට මේ සූදානම් සිටින්නේ. විශේෂයෙන්ම මම මුලින් සඳහන් කළේ මේ බුදු පියාණන් වහන්සේ විසින් සොයාගෙන අපිට දේශනා කරන ලද ධර්මයේ විශේෂත්වයේ සඳහන් වන ගාථා ධර්මයක්. ඒ තේරුම තමයි ධම්ම පීති සුඛංසේති විප්පසන්නේන චේතසා. මේ ධර්මයෙන් සතුටු වන කෙනා බොහොම ප්‍රසන්න වූ සිතුවිලි ඇතිව සිත ඇතිව බොහොම සුවසේ වාසය කරනවායි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි අරියප්ප වේදිතේ ධම්මේ ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරගෙන මේ දේශනා කරන ධර්මයේ සදා රමති පඬිතු නුවණැති මිනිස්සු හැමදාම ඇලී ගලී වාසය කරනවා කියන එකයි
ඒ ගාථාවේ තේරුම වෙන්නේ. මේ ධර්මයට රුචිකම, ලැබිකම, ආසාව ඇති වෙන්නේ විශේෂ පිරිසකට විතරයි. හැමෝටම මේ පිළිබඳ රුචිකමක්, ලැබිකමක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයන්ට තමයි මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ. මේ තියෙන ශ්‍රේෂ්ඨ බව තේරෙන්නේ. මේ ධර්මය හැමදාම ලෝකේ තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ සිත්වල හැමදාම නැහැ. ධර්මයේ බබලන්නේ කාලයකදී විතරයි. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයේ සොයා ගන්න ප්‍රමාණ වෙහසක් දැරුවා. උන්වහන්සේ සංයුත්ත නිකායේ නගර කියන සූත්‍රයේදී දේශනා කළා. උන්වහන්සේ හරියට මේ සිද්ධ කරන මේ බුද්ධ කාර්යය අර කැලේකින් කාලයාගේ ඇවෑමෙන් වැසී ගිය නගරයක් නැවත හොයාගෙන එලිපෙහෙලි කරලා ඒට පාරවල් තරලා ඒ නැවත මහජනතාවට විවෘත කිරීමක් හා සමානයි කියලා. ධර්මයේ ලෝකෙ තිබුණට මිනිස්සුන්ගේ සිත්වලින් මේ ධර්මයේ කාලයකදී අතුරුදහන් වෙලා යනවා. ඉතින් නැවතත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි මේ ධර්මයේ සොයාගෙන දේශනා කරන්නේ. මේ ධර්මයේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් ලෝකෙ දෙන්නයි ඉන්නේ. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. වෙන මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ ධර්මයේ ස්වයංභූ ඥාණය ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්න බෑ. මහරහතන් වහන්සේලා බිහිවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසන අනුව කටයුතු කරන නිසා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාට මේ ධර්මය අවබෝධය පිණිස අන් අයට දේශනා කරන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ ධර්මය අන් අයට අවබෝධය පිණිස අවබෝධය ඇතිවන පරිදි දේශනා කරන්න පුළුවන්. ඒ පාරමිතාවල වෙනස. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ දස පාරමිතා 3 ආකාරයකින් සම්පූර්ණ කිරීමෙන්. සමත්‍රින්සත් පාරමිතාවන් සම්පූර්ණ කිරීම. පසේ බුදුරජාණන් වහන්සේලා සමද්වින්සත් පාරමිතා සම්පූර්ණ කරපු අය. රහතන් වහන්සේලා කියන්නේ පාරමිතා සම්පූර්ණ කරපු අය. ඒ නිසා මේ පාරමිතාවල වෙන පිරීමේ වෙනස නිසා තමයි මේ වෙනස ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ ධර්මයේ ඊටාම සුවිශේෂී දෙයක්. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කළා මේ ලෝකේ සෑම ශ්‍රේෂ්ඨ කෙනෙකුටම හොඳ ගුරුවරයෙක් ඉඳලා තියෙනවා. හොඳ ගුරුවරු නිසා තමයි හොඳ ශිෂ්‍යයෝ ලෝකෙට බිහි වෙන්නේ. හොඳ පුද්ගලයෝ මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒ නිසා මමත් ගුරුවරයෙක් හොයාගත්තොත් හොඳයි. එහෙනම් මගේ ගුරුවරයා වෙන්න ඕනේ කවුද කියලා උන්වහන්සේගේ බුදු ඇසින් ලෝකෙ දෙස බැලුවා. මුත් උන්වහන්සේ දැක්කේ නැහැ මේ ලෝකෙ කොතනවත් උන්වහන්සේට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි සමාන කෙනෙක්වත් උන්වහන්සේගේ ගුරුවරයා හැටියට තෝරගන්න. ඒ නිසා උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ කල්පනා කළා ඒත් මට ගුරුවරයෙක් ඉන්නවා. එහෙනම් මගේ ගුරුවරයා විය යුත්තේ කවුද? එහෙම හිතලා තමයි උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මයේම තමන් වහන්සේගේ ගුරුවරයා හැටියට තෝරගත්තා. ඒ නිසා මේ ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගුරුතනතුරේ තබා අවබෝධ කරගත්ත දෙයක්. ඒ නිසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බිහි වෙන්නේ මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ධර්මය. මේ ධර්මය මොන වගේද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේම බුද්ධත්වයට පත් වෙලා සත්සති ගත කරන අතරතුර උන්වහන්සේට සිතුවිල්ලක් පහළ වෙනවා. මොකද්ද? පටිසෝත ගාමින් නිපුණං ගම්බීරං දුද්ද සංවම. රාග රත්තා නදක්කන්ති තමුක්ඛන්දේන ආහුට. මොකද්ද මේ සිතුවිල්ල? මේ ධර්මයේ පටිසෝතගාමී. ඒ කියන්නේ උඩුගම්බලා යන එක. උඩුගම්බලා යනවා කියන්නේ මේක උත්සාහයෙන් තේරුම් ගත යුතු එකක්. ඒ උඩුගම්බලා යන වීරයක් තියෙනවා. උත්සාහ කරනවා. ඒ නිසා මේ ධර්මයේ උත්සාහවන්තයන්ට. ඒ නිසා පටිසෝතගාමී නිපුණ ඊටාම සියුම් එකක් මේක. ගම්බීර මේ ධර්මය හරි ගැඹුරු. දුක්දසම් මේක දුකසේ දැකිය යුතුයි. මේක ලේසියෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේක දුකසේ දැකිය යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ කොච්චර උත්සාහවත් වුණාද මේ ධර්මය දකින්න පාරමිතා සම්පූර්ණ කරලා
බුදු වන ආත්භාවිත ප්‍රමාණ වෙනසක් කරගෙන කොච්චර දුකසියද කියුතුවා. අනු ඊටාම සියුම් එකක්. ඒ වගේම රාග රත්තා නදක්කති. රාගෙන් රත් වෙච්ච අයට මේ ධර්මෙ පේන්නේ නැහැ. ඒ කියන්නේ රාගාධික පුද්ගලයන්ට, කාමාධික පුද්ගලයන්ට මේ ධර්මෙ තේරුම් ගන්න හරි අපහසුයි. ඒ වගේම ද්වේෂාධික පුද්ගලයන්ට මේ ධර්මෙ තේරුම් ගන්න හරි අපහසුයි. මොකද කාමයේ, රාගය, ද්වේෂය මේවා බලවත්ව තියෙන වෙලාවට ධර්මය තේරෙන්නේ නැහැ. ඒක ධර්මය යටපත් වෙනවා. ඒ අකුසල තමයි මතුවෙන්නේ. ඒ වගේම මෝහය නැමැති අන්ධකාරයෙන් වැහිච්ච සිත් තියන අයට මේ ධර්මය තේරුම් ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ලෝකෙ මිනිස්සු කොහොමද? ආලේ රාමකෝපජ, ආලේ සමුදිත, ආලේ සමුක්ඛාත. මේ ලෝකෙ මිනිස්සු ආලේ ඇලි ගලි ආලේ බැසගෙන ඉන්නේ. එතකොට එහෙම පිරිසකට මගේ මේ පටිසෝතගාමී ධර්මය තේරුම් ගන්න පුළුවන් වේද කියලා උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා. ඊට පස්සේ තමයි අර මම ධර්ම දේශනා කළොත් තථාගතයන් වහන්සේට වෙහෙස විතරක් ඇති වෙයි කියන සිතුවිල්ල ඇති වෙච්ච නිසා තමයි ඒ වෙලාවේ තමයි අර මහා ප්‍රඥාවෙන් උන්වහන්සේට ආරාධනා කළා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ මොකද උන්වහන්සේ අවුරුදු 35ක හොඳ සමාජ අධ්‍යක්ෂකෙක් තිබුණා. අවුරුදු 29ක් රාජකුමාරයෙක් හැටියට අවුරුදු 6ක් විදේශ ශ්‍රමණ පිරිත් සමග උන්වහන්සේ කටයුතු කළා. ඉතින් උන්වහන්සේට තේරුණා මේ මිනිස්සු මේ සමාජ මිනිස්සු කොහොමද කටයුතු කරන්නේ, හිතන්නේ මතන්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් උන්වහන්සේට තිබුණා. ඒ නිසා තමයි උන්වහන්සේට එහෙම සිතුවිල්ල පහළුනේ මම මේ ධර්ම දේශනා කළොත් මේ මිනිස්සුන්ට අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා. එතකොට තමයි සහම්පති මහා බ්‍රහ්මණය ආරාධනා කළා කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ යන ඊට පස්සේ උන්වහන්සේ බුදු වැසින් බැලුවලු මේ ලෝක සත්‍යයන් දෙස. ඉස්සෙල්ලා කල්පනාව සිතුවිලි මාත්‍රයක් විතරයි උන්වහන්සේට ඇතුළේ. පස්සේ බුදු වැසින් බැලුවා. මොකද මහම්පති මහා බ්‍රහ්මණය කියලා දෙනේ ස්වාමීන් වහන්සේ ඉතන හැටි හරි. මේ ලෝකේ මහා රජක සත්ත්වයෝ ඉන්නවා තමයි. ඒ කියන්නේ කෙලෙස් වැඩි අය. හැබැයි මේ ලෝකේ ස්වාමීන් අපරජක જાතියෝ තියෙනවා. අපරජක જાතිය කියන්නේ කෙලෙස් අඩු අය. එතකොට ඔබ වහන්සේගේ ධර්මය ඒ අපරජක જાතින්ට අසන්නට නොලැබුණොත් එයාට විශාල අවාසියක් අවඩක් වෙන්නේ. ඒ නිසා ඒ අපරජක જાතින් වල ඔබ වහන්සේගේ ධර්මය දේශනා කරන්න කිව්වා. ඒතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දෙස බලලා තියෙන්නේ. ලෝකයේ දෙස බුදුවැසින් බලනකොට උන්වහන්සේ මේ ලෝකයේ දැකලා තියෙන නිලුම් බිලක නිලුම් මල් වගේ. නිලුම් පොකුණක මල් පිපිච්ච ආකාරයට. නිලුම් පොකුණක මල් තුන් ආකාරයකින් පිපෙනවා. සමහර මල් දියේ යටමට පිළ පර වෙලා යනවා. තව සමහර මල් උඩට මතුවෙලා දියේ ගෑවි ගෑවි පිපිල පර වෙලා යනවා. තවත් සමහර මල් උඩට මතුවෙලා උතාම ලස්සනට පිපිලා ජලේ නොගෑවි ලෝකයේ සුවඳවත් කරලා පර වෙලා යනවා. අන්න ඒ වගේ මේ ලෝකයේ සත්‍ය මිනිස්සු කෙලෙස් මට්ටම් තුනකින් බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ඒ කෙලෙස් අඩු අර උඩට මතුවෙච්ච මල් වගේ පිරිස් ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන තීරණය කළා. එතකොට මේ උන්වහන්සේ තීරණය කළ ඒ දේශනා කරපු ධර්මය බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙන කිසිම කෙනෙකුට මේ ලෝකේ පළමුවෙන්ම දේශනා කරන්න බෑ. කිසි කෙනෙකුට බෑ. ලෝකේ පළමුවෙන්ම දේශනා කරපුවා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි. දැන් ඔබ හැම කෙනෙක්ම දන්නෝනේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව නේද? ධම්මචක්කප්පවතුන් සූත්‍ර දේශනාව දන්නවා. ඒතර මේ සූත්‍රයේ සඳහන් වෙන ඒ කාරණේ කොහොමද? ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ විදදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තිය සම්මනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාර්ගේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මොකද්ද මේ ධම්සප්පවතුන් සූත්‍රයේ සඳහන් වෙන්නේ? එදා බරණැස ඉසිපතන විදදායේදී උතුම් වූ ධම්සප්පවතුන් සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කළ මොන සූත්‍රයද? අප්පතිවත්තිය. පවත්තන්න බැරි කාටද? වෙනස් ශ්‍රමණේකට හෝ බ්‍රාහ්මණේකට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ අවසානයේදී කියනවා කේනචිවා ලෝකස්මි. කිසිම කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේ නමකට හැර පළමුවෙන්ම මේ චතුරාර්ය සත්‍ය දේශනාව ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන කිසිම කෙනෙකුට පවත්වන්න බෑ. උන්වහන්සේගෙන් පස්සේ උන්වහන්සේගේ දේශනාව අනුව තමයි අනිත් ශ්‍රාවකයන් වහන්සේලා මේ දේශනාව පවත්වන්නේ. ඒ නිසා මේක හරිම ශ්‍රේෂ්ඨ ධර්මයක්, ගැඹුරු ධර්මයක්. ඒ ධර්මය අවබෝධ කර ගැනීම ලේසි නෑ. ඒක නිසා තමයි අපිට පිළිවෙත් පුරන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න, මේ නොඑක ආකාරයෙන් මේවා කරන්න කියලා අපිට උන්වහන්සේ
උන්වහන්සේ අපිට ඉගැන්වුවේ ඒ ධර්මයේ ගැඹුරුකම නිසා. නේද? දැන් බලන්න දැන් පළවෙනි ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව අවසානයේ කොණ්ණඤ්ඤ තාපසතුමා විතරයි ඉස්සෙල්ලම සෝවාන් වුනේ. දුරිය ධර්මය අවබෝධ කර බුදුරජාණන් වහන්සේ කොච්චර ඇසුරු කළාද මිනිස්සු ලෝකේ. ඉතින් මේ මිනිස්සු හැමෝටම ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඊටාම සරේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණේ. දැන් බලන්න කුසල රජුට දවසට 3 සැරයක් බුදුහාමුදුරුවෝ වඳින්න ගියා. හැබැයි කුසල රජුට සෝවාන් වෙන්නවත් බැරි වුණා. මල්ලිකා දේවිය කුසල රජුට එක්ක අසදුස මහා දාන දීපු කාන්තාව. හැබැයි මල්ලිකා දේවියට සෝවාන් වෙන්නවත් බැරි වුණා. ඒ තමයි මේ ස්වභාවයනේ. නමුත් බලන්න දැන් උප්පලවන්නා තෙරණිය. උප්පලවන්නා තෙරණිය රහත්තුට කොහොමද? පහන් දැල්ල දිහා බලන්න කියලා. තමන්ගේ කුටියේ දැල්ලු පහන් දැල්ල දිහා බලන්නදලා ඒක කමටහනට අරගෙන භාවනා කරනකොට තමයි ඒ පහන් දැල්ල දිහා බලනකොට තමයි එතුමිය රහත් වෙන්නේ. එතකොට ඊටාම් සියුම් කාර්යයක සමහර කෙනෙක් රහත් වෙලා තියෙනවා. දැන් පටාචාරාතින්නේ රහත් වෙන්නේ කොහොමද? පටාචාරාතින්නේ රහත් වෙන්නේ මේ තමන්ගේ පාසයේ දු ජලය පොළොවට උරා ගන්න දිහා බලනකොට. එතකොට එහෙම තමයි පටාචාරාතින්නේ රහත් වෙන්නේ. ඉතින් චුල්ලපන්තක හාමුදුරුවෝ එක ගාතාවක්වත් පාඩම් කරගන්න ප්‍රවේච්ච චුල්ලපන්තක හාමුදුරුවෝ නේද? අර සුදු රෙදි කැලක් බුදුරජාණන් වහන්සේ දුන්න මේක රජුහරණ කියලා අතක ගායින මේ කිල්ඩු වෙන දිහා බලන්නේ කියලා. ඒක එක ගාතාවක්වත් පාඩම් කරගන්න බැරුව හිටපු සිවුරු වර්ලයන් හිටපු චුල්ලපන්තක හාමුදුරුවෝ ටික වෙලාවකින් රහතන් වහන්සේ නමකට. තමයි මෙහි තියෙන වෙනස නේ. ඉතින් ඒ නිසා සමහර කෙනෙක් ඊටාම් සුළු කාරණයකින් ධර්මය අවබෝධ කරගන්නවා. දැන් උපතිස්ස පරිබ්‍රාජක අසජි මහරහතන් වහන්සේ හම් වෙලා ඔබ වහන්සේගේ ධර්ම මොකද්ද කියලා අහනකොට අසජි මහරහතන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඔබත් පුංචි කාලේ ඉඳන් මේ ගාථාව ගන්නවා. මොකද්ද? "දී ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතෝ. තේසං චෝ නිරෝධෝ එවං වාදි මහා සමන." මේ ගාථාවේ පළවෙනි පෙළ දෙක අහනකොටම අස උපතිස්ස පරිබ්‍රාජක සෝවාන් වුණා. මුළු ගාථාවම අහනකොට කෝලිත සෝවාන් වුණා. හැබැයි දැන් අපි කොච්චර පාඩම් කළත් අපිට ඒ තත්ත්වයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙලා නැහැ. ඒතකොට මේ ධර්ම අවබෝධය එක්කෙනාට වෙනස්. ඒක තමයි මේ ධර්මයේ තියෙන මේ ධර්මයේ තියෙන තත්ත්වය. මේක මේ අපේ තියෙන වෙනස්කම්. අපි සසරදී පුරුදු පුහුණු කරපු. අපි එක එක්කෙනාට වෙනස්. අපේ ආසය, අනුසය, චරිත, අධිමුක්ත කියන ඒවායින් අපි වෙනස්. ඒ වෙනස්කම නිසා අපිට එක විදිහකට හැමෝටම ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් හැමෝටම එක විදිහට ධර්මයේ තේරෙනවා නම් අර චුල්ලපන්තක හාමුදුරුවෝ රහත් වෙච්ච එකමට අපිට රහත් වෙන්න පුළුවන් නේද? රෙදි කැලක් සුදු රෙදි කැලක් අතක ගහහිටියොත් රජුහරණ කීකී. ඒතර අපි හැමෝටම රහත් වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කමඨහන දීලා තියෙන චුල්ලපන්තක හාමුදුරුවන්ට විතරයි. වෙන කාටවත් ඒ කමඨහන දීලා නැහැ. ඒ නිසා අපි එක එක්කෙනාට වෙනස්. ඒ නිසා ඒ වෙනස්කම නිසා අපේ අවබෝධයනොත් වෙනස්. ඒ නිසා මේ ධර්මයේ ඊටාම සුවිශේෂී දෙයක්. මොකද්ද තුරු මේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ? දැන් බලන්න මහා ධම්සප්පවතුන් සූත්‍රයේ අවසානයේදී කොණ්ණඤ්ඤ තාපසතුමා පළමුවෙන්ම ධර්මය අවබෝධ කළා. ඒතකොට බුදුරජාණන් වහන්සේ උදානයක් ප්‍රකාශ කළා. උදානය කියන්නේ ප්‍රීති වාක්‍යයක්. ඒ ධම්සප්පවතුන් සූත්‍රයේම සඳහන්. මොකද්ද ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ? අඤ්ඤාසිවතෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවතෝ කොණ්ණඤ්ඤෝ. කොණ්ණඤ්ඤත මේ ධර්මය දැනගත්තේ කොණ්ණඤ්ඤත මේ ධර්මය දැනගත්තේ කියලා නේ. ඉස්සෙල්ලම කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒක කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ මොකක්ද අවබෝධ කරගත්තේ ධර්මය අවබෝධ කරගත්තා. ධම්සප්පවතුන් සූත්‍රය අවබෝධ කරගත්තා. ඒ සූත්‍රය අවසානයේදී කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ අංගිස දෙයක් අවබෝධ කරගත්තා. ඒ දේ අවබෝධ කරගත්තාම බුදුහාමුදුරුවෝ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. ඒතකොට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ මොකක්ද අවබෝධ කරගත්තේ? එහෙනම් කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ අවබෝධ කරගත්ත දේ තමයි අපිත් අවබෝධ කරගන්න. අපිට දැනුම තිබුණාට අපිට ඒක අවබෝධ වෙලා නැහැ. මොකද්ද ඒකට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ අවබෝධ කරගත්තේ? යං කිංච සමුදය ධම්මං සම්පන්තා නිරෝධ ධම්මං. අන්නෝක තමයි අවබෝධ කරගත්තේ. මොකද්ද මේ කියන්නේ? හට ගන්නා වූ යමක් තිබේද එය විනාශ වන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් මේ මොකද්ද කියන්නේ? පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාද. අර උපතිස්ස පරිබ්‍රාජකයන් ඇහුවේ පටිච්ච සමුප්පාදය. යං කිංචි සමුදය ධම්මං සම්බන්ත නිරෝධම. ඒතකොට චතුරාර්ය සත්‍ය පදනම් පටිච්ච සමුප්පාදයේ මූලික කරගෙන තමයි මේ ධර්මය පවතින්නේ.
ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා හරි පටිච්චසමුප්පාදය කියලා හරි මේ අවබෝධ කරන්නේ මේදී. මේක ලේසි නෑ අවබෝධ කරගන්න. මේක ඉගෙන ගන්න ලේසි. අපි ඉගෙනගෙන තියෙනවා. අපි වචන වල තේරුම් ගන්නවා නේද? අවිද්‍යාපච්චය සංඛාරකෝ අපි වචන දෙකේ තේරුම් ගන්නවා. අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා. හැබැයි අපිට තේරිලා නෑ. අවබෝධ වෙලා නෑ. අපි වචන වල අර්ථය දන්නවා. අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා. ඒක අවබෝධ වෙලා නෑ. ඒ අවබෝධය හරිම දුෂ්කරයි. ඒකට තමයි පිරුණු පුරන්න කියන්නේ. ඒක තමයි පින්දහම් කරන්න කියන්නේ. අපි ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ අන්නේ අවබෝධය ලබා ගන්න. ඒ නිසා තමයි මේ අවබෝධය ලබා ගැනීම හරිම අමාරුයි. සමහර කෙනෙකුට සසර පින් තියෙන කෙනෙකුට ඊටාම සුළු කාරණයකින් මේ අවබෝධ වෙනවා. හැබැයි සසර එහෙම පින් අඩු අයට තව තව පින් කරන්න වෙනවා. කුසල දහම් වඩන්න. මේක ලේසි කාර්යයක් නෙවෙයි. දැන් එතකොට ඒ නිසා මේ තථාගත ධර්මය ඊටාම සුවිශේෂී එකක්. ඊටාම සුවිශේෂී එකක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උත්මයන් වහන්සේ බවට පත් වුණේ මේ ධර්මය නිසා. රහතන් වහන්සේලා ශ්‍රේෂ්ඨ උත්මයන් වහන්සේලා බවට පත් වුණේ මේ ධර්මය නිසා. ඒ වගේම මේ ලෝකේ යම් කිසි කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා නම් ඒ හැමදිනම මේ ධර්මයට ලං වෙච්ච අය, ධර්මයට සමීප වෙච්ච අය, ධර්මය අවබෝධ කරගත්තා. හැබැයි මේ ධර්මය ඉගෙන ගන්නකොට, මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපිට යම් යම් ගැටලු මතුවෙනවා. විවිධාකාරයෙන් යම් යම් දේවල් තේරුම් ගැනීම අපහසුතාවය ඇති වෙනවා. එතකොට අපි ධර්මයේ අවබෝධය වෙනකොට අපි වැරදි සංකල්පන අපේ හිත තුළ ගොඩනගා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උනත් අපි තේරුම් ගන්නකොට අවබෝධ කරගන්නකොට අපිට නොයෙකුත් සමහර ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද ඒක දැන් කාලයක් තිස්සේ අර තිබිච්ච අර්ථ විවරණ පරම්පරාවට ටික ටික විය කියන නිසා, ෂේ වෙලා යන නිසා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙනම් මේ බුද්ධ ආගමේ තියෙනවා නීයත්ත සහ නීතත්ත කියලා සංකල්පය. ධර්මය අහනකොට දැනගන්න නීයත්ත කියන්නේ මොකද්ද, නීතත්ත කියන්නේ මොකද්ද? දැන් නීයත්ත නීතත්ත කියන එක දන්නේ නැත්නම් සමහර ධර්ම කාරණා අපි වැරදි විදිහට තේරුම් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේට නිග්‍රහ කරන, නින්දා කරන දෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. කවුද ඒ දෙන්න? නීයත්ත වශයෙන් දේශනා කරපු දේශනා නීතත්ත වශයෙන් දේශනා කරන්නාද? නීතත්ත වශයෙන් දේශනා කරපු දේශනාවන් නීයත්ත වශයෙන් විග්‍රහ කරන්නාද කියලා දෙන්න. උන්වහන්සේට නිග්‍රහ කරනවා, නින්දා කරනවා කියනවා. දැන් නීයත්ත කියන්නේ සමහර දේශනා තියෙනවා අර්ථය තියෙන විදිහට පිළිගන්න බෑ. ඒවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා කිසිම සූත්‍ර දේශනාව, ධර්ම දේශනාව උන්වහන්සේගේ ඥාන මට්ටමේ ඉහළ තලයෙන් උන්වහන්සේ දේශනා කළා නෑ. කිසිම දේශනාවක් දේශනා කරන්නේ. එහෙනම් කාගේ මට්ටමේ දේශනා කළද? අසන්නාගේ මට්ටමේ. මේ අහන කෙනාට ගැළපෙන විදිහට තමයි උන්වහන්සේ සරල කරලා උපමා උපමේය කතන්දර නොඑක ආකාර වචන වෙනස් කරලා ඒ ප්‍රදේශයට අනුව වචන වෙනස් කරලා එහෙම ඒ වචන වෙනස් කරන උන්වහන්සේ මේ අසන කෙනාගේ මානසික මට්ටම ගැන හිතලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේගේ මට්ටමෙන් දේශනා කළා ඒවත් කිසි කෙනෙකුට තේරෙන්නේ නැති වෙනවා. සමහර වෙලාවට උන්වහන්සේ එහෙම තේරෙන්නේ නැති වෙන්නත් දේශනා කළා කියනවා නේද? දැන් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍ර දේශනාව කියලා අවට හැම සූත්‍රයකම අවසානයේ තියෙන අත්තමනාතේ බික්කු. සතුට සිත තියෙන භික්ෂුන් වහන්සේලා කියනවා. හැබැයි පළවෙනි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ අවසානයේ බලන්න තියෙන අත්තමනාතේ බික්කු කියලා නෑ. අනත්තමනාතේ බික්කු. සතුට සිත කියන්නේ ඒ හාමුදුරන්ට තේරෙන්නේ නැති වෙන්නම තමයි උන්වහන්සේ දේශනා කළේ. මොකද ටිකක් මාන්නාධික භික්ෂුන් වහන්සේලා බ්‍රාහ්මණ වංශික භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් කරපියා. ඒ වගේ. දැන් කාලසිට පුත්‍රයා සිට මේ අනේපිඩු සිටුමාගේ පුත්‍රයා මේ බණපදයක් ඉගෙන ගන්නවා මේ සල්ලි දෙනවා කියන නිසා තාත්තා. සිටුතුමා. හැබැයි බුදුහාමුදුර අධිෂ්ඨාන කළා මේ පුත්‍රයාට එක බණපදයක් අත් ඉගෙන ගන්න ලැබෙවා අර්ථය වැටහෙවා කියන්නේ. අවසාන මොකද බණපදයක් ඉගෙන ගන්න බැරුණා බණ ධර්මදේශනා අර්ථය වැටුණා. අවසානයේ සෝවන්. ඒ වගේ උන්වහන්සේගේ මට්ටමින් උන්වහන්සේ දේශනා කළොත් මේවා තේරුම් ගන්න බැහැ. උන්වහන්සේ ගෝවියට ගැලපෙන විදිහට කුඹුර දීක විදිහකට කම්මල් කරුවට ගල් කරුවට එහෙම නැත්නම් වෙන රාජපුරුෂයන්ට රජුවන්ට එක එක ඒ සමාජයේ ඉන්න ඒ පුත්‍රයන්ට ගැලපෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ. දැන් මේ උසස් බ්‍රාහ්මණයන් සමග උසස් විදිහට උන්වහන්සේ ධර්ම සාකච්ඡා කළා.
පහළ මට්ටමේ සාමාන්‍ය මනුස්සයන් එක්ක ඒ අයට ගැලපෙන විදියට. හැබැයි ඉලක්කය එකයි. ඉලක්කය දුකින් නිදහස් වීම. ඒ දුකින් නිදහස් වීම. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහනකොට තේරුම් ගන්නකොට අපිත් ඒව දැනගෙන තියෙනකොට ඉතාම වැදගත්. දැන් නෙය්‍යත් කියන උදාහරණයක් වශයෙන් අර්ථය තියෙන විදිහට තේරුම් ගන්න හොඳ නෑ ඒක. මොකද සමහර මේ අයට බුදුරජාණන් වහන්සේ නෙය්‍යත් විදිහට දේශනා කළා. දැන් උදාහරණයක් වශයෙන් මම කියන්න මෙහිම දේශනාවක් ගත්තොත් ධම්මපදයේ තියෙනවා. ඔබ ධම්මපදයේ කියවලා තියෙනවා නම් මාතරම් විතරං හන්තවා රාජානෝ දේචකත්ති රට්ටං සානචරං හන්තවා අණීගෝයාති බ්‍රාහ්මණ. මෙන්න මෙහෙම ගාථාවක්. මොකද මේ ගාථාවේ තියෙන්නේ? මාතරම් විතරං හන්තවා අම්මයි තාත්තයි දෙන්නම මරලා. රාජානෝ දේචකත්ති රජුරෝ සහ උපරජුරෝ මරලා. රජුරු දෙන්නත් මරලා. ඒ වගේම රට්ටං සානචරං හන්තවා රට සහ රටවැසිය විනාශ කළා. අණීගෝයාති බ්‍රාහ්මණෝ කෙලෙස් නැති කළ රහත් වෙනවා. කෙලෙස් නැති කළ රහත් වෙනවා කියලා ධම්මපදයේ තියෙන්නේ. ඒතකොට මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා මරණ. රජවරු දෙන්නත් මරණ. රට සහ රටවැසිය විනාශ කරනවා. ඊට පස්සේ කෙලෙස් නැති කළ රහත් වෙනවා. මේ වචනාර්ථය දක්වන ගාථාව නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තට ප්‍රස්ථාන කරන්නේ කියලා. දැන් මෙතන අම්මා තාත්තා මරන්න කියන්නේ කවුද? තෘෂ්ණාව නැමැති අම්මා මරන්න කියන්නේ. අපේ අම්මා නෙමෙයි මරන්න කියන්නේ. මොකද තෘෂ්ණාව අම්මා හා සමානයි. තෘෂ්ණාව මරන්න. තාත්තා මරන්න කියන්නේ මාන්නේ මරන්න. තාත්තා නෙමෙයි මරන්නේ මාන්නේ. රහත් වෙන අම්මා තාත්තා මරන්න කවදාද රහත් වෙන්න බෑනේ. අන්නතර පාප කර්ම කරලා අපි අපායනවා නේද? එහෙනම් මෙතන අම්මා තාත්තා මරන්න කියන්නේ මේ තෘෂ්ණාවයි මාන්නයයි දෙක විනාශ කරනවා. දැන් රජුරෝ මරන්න අපිට පුළුවන්ද නේද? රට සහ රජුරෝ මරන්න කියන්නේ රජුරෝ දෙන්න කියන්නේ සාස්ත්‍ර සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක විනාශ කරන්න කියන්නේ. මේ බුදුහාමුදුරන් කාලේ තිබිච්ච ප්‍රධානම මිත්‍යා දෘෂ්ටික දෙකනේ සාස්ත්‍රවාදී සහ උච්ඡේදවාදී. මේ දෘෂ්ටි දෙක විනාශ කරන්න. රට සහ රටවැසියන් විනාශ කරන්න කියන්නේ නන්දි රාගය සහිත භව තණ්හාව විනාශ කරන්න. අන්න එතකොට රහත් වෙන්න පුළුවන් කියන්නේ. එතකොට ඒ වගේ ඒවා නීයත් දේශනා කියලා කියන්නේ. නීයත් දේශනා කියලා කියන්නේ මේ අර්ථය අලුතෙන් දෙන්න ඕනේ. දැන් තව දැනගන්න උන්වහන්සේ දේශනා කරනවා අන්දාංච ඒක චක්කුංච ආරකා පරිවර්ජ්‍ය. දිචක්කුම්පන සේවිත ඔබ අහලාද නේද? අන්ධයාද ඒක ඇහැ පේන කෙනාට දෙන්නම දුරින් මුදුරු කරන්න. අසුරු කරන්න එපා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අර අහිංසක මිනිස්සු ගැන. උන්වහන්සේ මහා කාරුණිකයන් වහන්සේනේ. මේ අන්ධයා කියන්නේ කවුද? මෙලොව දියුණුව සහ පරලොව දියුණුව දෙකම පිනිස කටයුතු කරන්නේ නැති කෙනා. මෙලොව යහපත් ලෙස ජීවත් වෙන්නේ නැහැ. ඒතකොට පරලොවත් මේ දුක් විඳින විදිහට තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. අන්‍යයන්තම බුදුරජාණන් වහන්සේ අන්ධය කියන්නේ. ඒක නෑ අසුර කරන්න එපා කියනවා අපිට. මොකද අපි අසුර කළොත් අපිත් ඒ තත්ත්වයටපත් වෙනවා. ඒක චක්කු කියන්නේ කොහොමද? එයා පරලොව ගැන හිතන්නේ මේ ලෝකෙ විතරයි දියුණුව හිතන්නේ. එයාත් අසුර කරන්න එපා. දිචක්කුම් පරසේවි. ඇස් දෙකම පේනගෙන ආශ්‍රය කරන්න. ඇස් දෙකම පේනගෙන කියන්නේ මේ අපි ඇස් දෙක පේනවා කියන එක නෙවෙයි. අර මෙලොව පරලොව දෙලොව දියුණුව සලකාගෙන කටයුතු කරනගෙන අසුර කරන්න. මේ වගේ මේ නීයත් දේශනා කරනවා. ඒතකොට මේවා අපි ධර්මයේ ඉගෙන මේව දැනගෙන තිබීම අපිට අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් අපි වැරදි අර්ථකථන වලට යනවා. දැන් නීතත්ත කියලා කියන්නේ අර්ථයේ පමුණු වල දේශනා කරලා. ඒවයි අපි අලුත් අර්ථය හොයන්නේ නැහැ. දැන් මෙහෙම චක්කුම් බික්කවේ අනිච්ච. මහණේ අස අනිත්‍යයි. අස අනිත්‍යයි ගුවන් පස්සේ මේ තවත් වෙන අර්ථ හොයන්නේ නැහැ. අපි ඇහැගෙන කතා කරන්නේ. අස අනිත්‍යම තමයි. ඒකේ වෙනත් අනිත්‍යතාව වෙන අසක් වෙන අසක් අපි දන්නේ නැහැ. නේද? දැන් දැන් අර සුගාලෝවාද සූත්‍රයේ තියෙන ගාථාවක් ඔය ගිහි අයට ආර්ථිකය සංරක්ෂණය කරගන්න කොහොමද කියලා ඒකේන භෝගේ බුද්ධිය දීහි කම්මං පයෝජේ චතුත්ථං දාපේය ආවදාසු භවිසතිනේ. ඉතින් සමහර අය මේක වැරදියට තේරෙනවා. ඒකේන භෝගේ බුද්ධිය කියන්නේ දවසට එක වතාවක් අනුභව කරන්න කියලා. එතකොට අන්න නීතත් දේශනාව නීයත් කළා වෙනවා. නේ දීහි කම්මං පයෝජේ දවස් කොටස් 4කට බෙදලා දවසින් කොටස් 2ක් වැඩ කරන්න. 4 වෙනි කොටස නිදා ගන්න. එතකොට කරදරයට ජීවත් වෙන්න පුළුවන් කියලා සමහර අය තෝ. මේක හරි වැරදි. බුදුරජාණන් වහන්සේ මේක මේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය අර්ථයෙන් දේශනා කළා. මොකද තමන් උපේන ධනය එක කොටසක් ඒ ධනය කොටස් 4ට එක කොටසක් තමන්ගේ එදිනදා ජීවිතයේ මේ
ගෙවන්නේ කියන්නේ තමන්ගේ ආහාර පාන දුම් මිටු මේවට. ඒතර කොටස් දෙකක් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. අනිත් කොටස මේ තැන්පත් කරලා තියනවා කරදරයක් වුණාම ප්‍රයෝජනෙට ගන්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා දෙන්නේ. දැන් මේක අර්ථය පමුණුවලා දේශනා කරලා තියෙනවා. හැබැයි මේකට අලුත් අර්ථයක් දෙන්න කිව්වොත් අන්න ඒක නීතත් දේශනාව නීයත් කරලා. ඒ නිසා මේ ධර්මයෙන් ඉගෙන ගන්නකොට මෙන්න මේ කාරණා හරි වැදගත් අපිට. මොකද මේ වැරදි විදියට සමහරට අර්ථ නිරූපණය වෙන්න පුළුවන්. නේද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර මහා උපදේශ අපිට දේශනා කරලා තියෙන්නේ. සතර මහා උපදේශ කියන එක අහලා තියෙනවද? සතර මහා උපදේශ. අපි ධර්මය අහනකොට අපිට යම්කිසි වෙන පුද්ගලයෙක් ඇවිල්ලා මම මේ කාරණේ ඉගෙන ගත්තේ අහවල් විහාරස්ථානයේ දැනුගත් තෙරුන් වහන්සේගෙන් කියලා. මම මේ කාරණේ ඉගෙන ගත්තේ අහවල් විහාරස්ථානයේ බොහෝ දැනුගත් එකම තෙරුන් වහන්සේගෙන් කියලා ඇවිල්ලා අපිට වෙන කෙනෙක් කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක පිළිගන්න එපා කියලා. එහෙම කිව්වට. එකපාරටම පිළිගන්න එපා. මොකද්ද කරන්න ඕනේ? සුත්තේ යෝතාරේ තබ්බානි විනය සම්දස්සේ තබ්බානි. මේ සූත්‍රات එක්ක මේක ගලවලා බලන්න. විනයත් එක්ක සසඳනවද බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනිත් ධර්ම කරුණුත් එක්ක ඒකේන ඒ හාමුදුරුවෝ නෙවෙයි කියන්නේ. ඒ හාමුදුරුවෝගෙන් අහලා ආවිල්ලා මම මේ කියන්නේ කියලා පණිවිඩකාරයෙක් වෙන අපිට කියන්නේ. ඒතකොට මේ පණිවිඩකාරයාගේ වචනේ එකපාරටම පිළිගන්න එපා. ඒක ධර්ම විනයත් එක්ක සංසන්දනය කරලා බලන්න කියනවා. අන්න එතකොට ගැළපෙනවා නම් තමයි පිළිගන්න කියන්නේ. ඒ වගේම තව කෙනෙක් කියන බොහෝ සංඝයාගෙන් අහලා මම මේ කාරණේ කියන්නේ. මම මේ කාරණේ ඉගෙන ගත්තේ අහවල් බොහෝ සංඝයා වහන්සේලාගෙන් කියලා යම් කිසි කෙනෙක් යම්කිසි දහම් කරුණක් ඇවිල්ලා අපිට කියනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක පිළිගන්නත් එපා. මේ ධර්ම විනයත් එක්ක සංසන්දනය කරලා බලන්න. එහෙම ගැළපෙනවා නම් පිළිගන්න නැත්නම් පිළිගන්න එපා. එහෙම නැත්නම් අහවල් විහාරස්ථානයේ බොහෝ දැනුවත් පඬිත හාමුදුරුවෝගෙන් අහලා මේක කියන්නේ. එහෙම පිළිගන්න. තව කෙනෙක් කියන බුද්ධාගමදේශ කියලා අවසාන වශයෙන් කියනවා මම මේ කාරණේ බුදුහාමුදුරුවන්ගේ ළඟින් ඉගෙන ගත්තේ කියලා. අවිල්ලා අපිට යම්කිසි කෙනෙක් කියනවා. දැන් සමහර කෙනෙක් මට ඇහිලා තියෙනවා කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිළිගන්න එපා කියලා. එහෙම කොහේවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. සමහර කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේගෙන් ශ්‍රවණය කළා පිළිගන්න එපා කියලා දේශනා. එහෙම කොහේවත් නැහැ. එහෙම කිසිම දැනක නැහැ දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවල් පිළිගන්න නැත්නම් කවුරු දේශනා කරන දේවල් පිළිගන්නේ? එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟින් මම මේ කාරණේ අහුවයි කියලා පණිවිඩකාරයෙක් ඇවිල්ලා අපිට කිව්වට පිළිගන්න එපා කියලා. ඒක ධර්ම විනයත් එක්ක සංසන්දනය කරලා බලන්න. අන්න එතකොට ගැලපෙනවා නම් පිළිගන්නවා නැත්නම් පිළිගන්න එපා. එහෙමයි මේ සතර මහා උපදේශවල සඳහන්. ඉතින් ඒ නිසා ධර්ම ඉගෙන ගන්නකොට සතර මහා උපදේශ බලන්න ධර්ම ඉගෙනගෙන ඉතින් කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? මොකද ධර්ම එහෙම සැලකිලිමත් ඒ කාරණාවලින් යුක්තව අපි නිවැරදිව ධර්ම ඉගෙන ගැනීමෙන් තමයි අපිට මේ ධර්මඥානෙ නිවැරදිව ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි වැරදි විදියට මේ ධර්මය ඉගෙන ගන්න පුළුවන්කම ධර්මයට අපි වැරදි විදියට ධර්මයේ අර්ථකථන ඉගෙන ගන්න ලැබෙන්න පුළුවන් සමහරවිට නේද? ඒ නිසා මේ ධර්මය කියන්නේ තාම සුවිශේෂී දෙයක්. මේ ලෝකේ සනාතන හැමදාම තියෙන එකක්. මේක බුදුහාමරගේ නිෂ්පාදනයක් නෙමෙයි මේක. මේක ලෝකේ තියෙනවා. තිබුණාට මේක සොයාගන්නේ බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේ නම සොයා ගන්න ඕනේ මේක. වීරවන්ත බෝසතාණන් වහන්සේ නම පාරමිතා සම්පූර්ණ කරලා ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි මේ ධර්මය සොයා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ස්වයංභූ ඥාණයෙන් ධර්මය කාටවත් අවබෝධ කරගන්න බෑ. ඒ පාරමිතා සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ නමකට පමණයි මේ ධර්මය සොයා ගන්න පුළුවන්. වෙන කාටවත් බෑ. ඒක තමයි අපේ දහම් පොත්වල ඉගෙනගෙන ක්‍රමය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුල උන්වහන්සේ මේ ධර්මයේ ඉගෙන ගැනීම තුළ උන්වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණාද කියනවා. දැන් උන්වහන්සේගේ විශේෂ ඥානමය හැකියාවන් ගැන කතා කරනකොට අපිට ඒක ඥානයක් ගැන කතා චතුර්වායි සාරත් ඥානය කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච ඥාන අතර එකක් තමයි උන්වහන්සේ ළඟ තිබිච්ච විසරද භාවය. අපි කියන චතුර්වායි සාරත් ඥානය කියලා. මොකද්ද මේ චතුර්වායි සාරත් ඥානය කියන්නේ? මේ ධර්ම අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේට ලැබිච්ච විසරද භාවයන් හතක්. මොකක්ද ඒ උන්වහන්සේ ලැබිච්ච විසරද? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක දේශනා කළ මම සම්මා සම්බුද්ධත්වයට පත් උනායි කියලා දේශනා කළාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ මේ දිව්‍යයන් මාරයන් බ්‍රහ්මයන් අතර ඉන්න කිසියම් කෙනෙක් උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේගේ මූණ බලන්නේ නැති දැන නෙවෙයි උන්වහන්සේ නැති දැන මොන දේවල් කියන්න පුළුවන් නේද
උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා උන්වහන්සේගේ මූණ බලාගෙන මෙන්න මේ කාරණා නිසා ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා එහෙම අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ප්‍රකාශ කළාට පස්සේ උන්වහන්සේ මේ ලෝකෙ මේ දෙවියන් මාරයන් බ්‍රහ්මයන් සහිත මේ විශ්වයේ කිසිම කෙනෙකුට උන්වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ කාරණා නිසා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නැහැ කියලා උන්වහන්සේගේ බුද්ධත්වය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ නැහැ. දැන් අපේ සූත්‍ර දේශනා කියනකොට අපිට හම් වෙනවා සමහරවිට මේ උගත් බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේගේ කීර්තිරාවේ පැතිරලා යනකොට මේ උන්වහන්සේට ඊර්ෂ්‍යා කළා. වගේම උන්වහන්සේ පරද්දන් නොඑකාකාර කුමන්ත්‍රණ කළා. උන්වහන්සේට අවඩ පිණිස කටයුතු කළා. දැන් ඒ අතර එක ක්‍රමයක් තමයි මේ බමුණෝ බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න යම්කිසි යාත බමුණු ගමකට එනවා වඩිනවා කියලා ආරංචි වුණා. මේ බමුණු මේ උගත් ඒ පළාත උගත් බමුණු රහසිගතව රැස් වෙනවා. රහසිගත කාමරවල රැස් වෙලා ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. දැන් ගෞතමයන් වහන්සේ ඔය වඩින පිළිවෙලට දැන් අපේ ගමට මේ අහවල් දවසට පැමිණෙන්න ඕනේ. එහෙම වුණාට පස්සේ අපි අපේ ගමට ආවම අපි ගෞතමයන් වහන්සේ සමග ගිහිල්ලා වාද කරනවා, තර්ක කරනවා. තර්ක කළා තර්කයට ගෞතමයන් වහන්සේ අරන් ගිහලා උන්වහන්සේගේ නුවණ අපි විකල් කරනවා. ඒ කියන්නේ නුවණ අවුල් කරනවා. හරියට අර මේ නාකි එළුවෙක්ගේ රැවුලෙන් අල්ලලා ඌව හොලවලා අන්දමන්ද කරනවා වගේ ගෞතමයන් වහන්සේව අපි ඥානවාදයෙන් අතරමං කරමු කියන්නේ. මේගොල්ලෝ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒ රහසගත කාමරවලදී මේගොල්ලෝ ප්‍රශ්න අහනවා. මෙන්න මේ ප්‍රශ්න අපි ගිහලා ගෞතමයන් වහන්සේගෙන් අහනවා. ඒතකොට ගෞතමයන් වහන්සේ මේවට මෙන්න මේ විදිහට උත්තර දෙයි කියලා ඒ උත්තර උපකල්පනය කරනවා. උපකල්පනය කළා එහෙම උත්තර දුන්නොත් මෙහෙම ප්‍රතිප්‍රශ්න අහනවා. මේ විදිහට උත්තර දුන්නොත් මෙහෙම ප්‍රතිප්‍රශ්න අහනවා කියලා මෙහෙම ඒවා ප්‍රශ්න හදලා ප්‍රශ්න වලට උත්තර අනුවාද කළා. ඒවට ප්‍රතිප්‍රශ්න හදලා මෙහෙම ප්‍රශ්න හදනවනේ බුදුරජාණන් වහන්සේ යම් කිසි දවසක ගම්මානයේ අවසන්නෙට වඩනකොට මේගොල්ලෝ එකතු වෙලා බ්‍රාහ්මණිකල මිනිස්සුන්ට කියනවලු අද අපි යනවා ගෞතමයන් වහන්සේ වගේ ඊළඟ ගෞතමයන් වහන්සේ සමග තර්ක කරලා ගෞතමයන් වහන්සේ ඥානවාදයට අරන් ගිහිල්ලා ගෞතමයන් වහන්සේගේ නුවණ අවුල් කරලා දානවා කියලා මේගොල්ලෝ එනවා. ආවහම දැන් බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂී දෙයක් උන්වහන්සේ චරිතේ උන්වහන්සේ ඕනම කෙනෙක් ආවම උන්වහන්සේ පිළිසඳර කතා කරනවා. සම්මෝධනීය කතා සාරාණීය වීතිසාරිත්වා කියලා සූත්‍ර ප්‍රසන්න පිළිසඳර කතා කරනවා සාරා. පිළිසඳර කතාවක් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒක උන්වහන්සේගේ ස්වභාවයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තියෙන පුබ්බහාසි උන්වහන්සේ ඉස්සෙල්ලාම hina ආවෝ මොන කෙනෙක් එක්ක. පුබ්බවාසි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කතා කරනවා මොන කෙනෙක් එක්ක. එහෙම උන්වහන්සේ පිළිබඳ සඳහන් වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ උගත් බමුණු බුදුරජාණන් වහන්සේ පරාද කරන්නේ පිරිවරාගෙන ඉන්නේ. ඉතින් මේගොල්ලෝ ආවම බුදුරජාණන් වහන්සේ අර ඒගොල්ලොත් සමග තර්කමය මාතෘකාවට යන්නේ ඉස්සෙල්ලා පිළිසඳර කතා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අර පිළිසඳර කතාවේදීම අරගොල්ලෝ අහන්නේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න සලස්වනවා. දැන් එතකොට මේගොල්ලෝට අහන්න ප්‍රශ්න නැහැ. නැතු වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ හැකියාව කියන්නේ. එතකොට මේ බමුණු මොකද කරන්නේ අවසානයේ කියනවා ප්‍රශ්න අහන ගැත්තේ ඉඳලා ස්වාමීනි අපි ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට පිළිගන්න සිදුකරනවා. එතකොට අපි ඔබ වහන්සේලක මහාන කරගන්න කියලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලොන්ට දේශනා කරනවා මගේ ශාසනයේ වෙන ආගමක කෙනෙක් මහාන වෙනවා නම් මාස 4ක පරිවාස කාලයක් ඉන්නවා. වෙන ආගමක් අදහපු කෙනෙක් ආගමික සාමය කියන්නේ ආගමික නිකායක මහාන වෙලා හිටපු කෙනෙක් මගේ ශාසනයේ මහාන වෙනවා නම් මාස 4ක පරිවාර කාලයක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මොකද්ද කියනවා කියන්නේ? ඒ සූත්‍රවල තමයි ඔබ වහන්සේ ළඟ මහාන වෙන්න තියෙනවා මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක පරිවාස කාලයක් ඉන්නවා කියලා. ඒක බලන්නේ උගත් බමුණන්ට මේ ධර්මයේ ලැබුණාම ඒගොල්ලෝ කොච්චර සතුටට ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවද කියන එක. ඉතින් ඒ තරම් සතුටක් ප්‍රීතියක් මේ ධර්මය තුලින් ලැබුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ හැකියාව. ඒක උන්වහන්සේ කාටවත් උන්වහන්සේ පරාද කරන්න බෑ. තරක කරලා පරාද උන්වහන්සේ බුද්ධත්ව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක උන්වහන්සේගේ විසරණය. වගේම දෙවෙනි විසරණය බුදුරජාණන් වහන්සේ අත්‍යවශ්‍ය අවස්ථාවක මේ සියලුම කිලිසුම් ප්‍රහීන කළා කියලා දේශනා කළාම නෑ ඔබ වහන්සේට මෙන්න මේ කිලිස් ධර්ම තියෙනවා මේවා ඉතුරු වෙලා තියෙනවා මේවා ප්‍රහීන වෙලා නෑ කියලා එහෙම පෙන්වා දෙන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නෑ. ඒක තමයි දෙවෙනි විසරණ භාවය කියන්නේ. බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක සියලුම කිලිසුම් ප්‍රහීන කළා කියලා දේශනා කළාම නෑ ඔබ වහන්සේට මේ තව කිලිස් ධර්ම ඉතුරු වෙලා තියෙනවා මේ කිලිස් ධර්ම ප්‍රහීන කළා නෑ කියලා එහෙම පෙන්වා දෙන්න පුළුවන් කිලිස් ධර්මයක් පෙන්වා දෙන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නැහැ කියලා. ඒක තමයි දෙවෙනි විසරණ. ඒ මොන බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ඒතුලේ.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක අකුසලයේ නිර්දේශ කළාට පස්සේ මෙන්න මේවා තමයි අකුසල කියන්නේ. මේව කළාම පෞසිද්ධ වෙනවා, අපාය යනවා, දුක් විඳින්න වෙනවා කියලා යම්කිසි අකුසලයක් බුදුරජාණන් වහන්සේ නිර්දේශ කළා නෑ. ඕවා අකුසල නෙවෙයි, ඕවා කුසල. ඕවා කළාම දිව්‍ය ලෝක යන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්, සසර කෙටි වෙනවා කියලා ඒ උන්වහන්සේ නිර්දේශ කරන අකුසල කුසලයේ හැටියට නිර්දේශ කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ නෑ. ඒක තමයි උන්වහන්සේගේ තුන්වෙනි විසරතුම. ඔබ බුදු චරිතය අහලා ඇති, කියවලා ඇති. උන්වහන්සේ දේශනා කරපු කිසි දෙයක් එහෙම නිර්දේශ කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් නෑ ලෝකේ. හතරවෙනි විසරතුම ඒ කියන්නේ පැත්ත. උන්වහන්සේ කුසලයේ නිර්දේශ කළාට පස්සේ මෙන්න මේවා තමයි කුසල කියන්නේ. මේවා තමයි පින් කියලා කියන්නේ. මේවා කළාම දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා, නිවන් දකින්න පුළුවන් කියලා යම්කිසි යහපත් ධර්මයක් නිර්දේශ කළාට පස්සේ නෑ ඕවා යහපත් ධර්ම නෙවෙයි, ඕවා අයහපත් ධර්ම. ඕවා කළාම දුක් විඳින්න වෙනවා, අපාය වෙනවා කියලා එහෙම උන්වහන්සේ කුසලයේ නිර්දේශ කළාට පස්සේ කුසලයේ අකුසලයේ හැටියට නිර්දේශ කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුලින් ලබාගත් ශ්‍රේෂ්ඨත්වය. ඉතින් ඒ ශ්‍රේෂ්ඨත්වයෙන් වැඩ සිටීමෙන් තමයි මේ ධර්මය අපිට දේශනා කරන්නේ. ඉදිරි මහන්සිය අවුරුදු 45 තිස්සේ දේශනා කරපු හැම බණපදයක් එකසේම මිහිරි රසවත්. අර මොහොතේ ජලයේ එකම ලුණු රසයෙන් යුක්ත වන්නාසේ තථාගතයන් වහන්සේගේ ධර්මයේද එකම විමුක්ති රසයෙන් යුක්තයි. එහි තියෙන විමුක්ති රසය. දැන් අපේ සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර දේශනාව කාරණපාලි සූත්‍රය කියලා. මේ කාරණපාලි සූත්‍රයේ තියෙන කාරණපාලි කියන බ්‍රාහ්මණේ මේ අන්නේ ඒ කියන්නේ ආගම ඒ බ්‍රාහ්මණ ආගම අදහපු කාරණපාලි කියන බ්‍රාහ්මණය දවසක් මේ සේවකයන්ලව පාරක් හදමින් ඉන්නවා. ඒ පාර හදන තැනට මධ්‍යහන වෙලාවේ පිංගියානි කියලා මානවකෙක් එනවා. ගමනක් ගිහිල්ලා එනවා. ඒතකොට අර කාරණපාලි අහනවා පිංගියානි ඔබ මේ මධ්‍යහන වෙලාවේ හදිසි ගමනක් ගිහිල්ලා වගේ කොහෙද ගිහිල්ලා එන්නේ? සාමාන්‍ය මිනිස්සු මධ්‍යහන වෙලාවේ යන්නේ අත්‍යවශ්‍ය ගමන්නේ. නැත්තම් මිනිස්සු ගමන් යන්නේ උදේට නැත්තම් හවසට ඉර බැස්සට පස්සේ. මේ ඉර රාත්‍රියේ තියෙන වෙලාවට මිනිස්සු ගමන් යන්නේ අත්‍යවශ්‍ය ගමන. ඒ නිසා මේ මධ්‍යහන වෙලාව කොහෙද ගිහිල්ලා දෙන්නේ? ඒතකොට පිංගියානේ කියනවා මේ බ්‍රාහ්මණය මම ගියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ධර්ම ශ්‍රවණය කරන්න. ඒතකොට දැන් මේ කාරණපාලි කියන්නේ මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණය. ඒතකොට කාරණපාලි අහනවා ඔය ගෞතමයන් වහන්සේගේ ධර්මය අහලා ඇති ප්‍රයෝජනෙ මොකක්ද? ඔය ධර්මයෙන් ඇති වෙන වැඩේ මොකක්ද? මොන රසයක්ද? මොකටද ඔය ධර්මය අහන්නේ කියලා දැන් මේ කාරණපාලි නිකන් අපහාසාත්මක වශයෙන් පිංගියාන ප්‍රකාශ කරනවා. එතෙන්දී පිංගියානි කියන තරුණයා මේ කාරණපාල බ්‍රාහ්මණය ප්‍රකාශ කරන බ්‍රාහ්මණය ඔබ මගෙන් ඇහුව නිසා මම කියන්නම් මට වැටහෙන හැටියට මේ ධර්මය කොච්චර රසවත්ද කියන එක. මම ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි නමුත් මම වැටහෙන හැටියට කියන්නම් කියලා පිංගියානි උපමා කීපයක් කියනවා. මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමෙන් ලබන සතුට මොන වගේද කියනවා නම් මේ ලෝකේ කෝටි ගණන් ධනෙ දෙන රජ කෙනෙක් හරි සිටු කෙනෙක් හරි ඉන්නවා. ඒ රජුරු හැමදාම ඉතාම මිහිරි ආහාර පාන අනුභව කරනවා. ඒ රජුරන්ට දවසක් ලැබෙනවා කිසිම රසයක් නැති කටුක ආහාරයක්. එතකොට ඔහු ඒක අනුභව කරනවා. නෑ ඔහු අනුභව කරන්නේ මොකද? ඔහුට කෝටි ගණන් ධනෙ තියෙනවා. ඔහු රසවත් ආහාර වලට කැමති. ඔහු ඒක විසිකලා දානවා. ඒතර පිංගියානේ ප්‍රකාශ කරන අන්නේ වගේ තමයි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් යම්කිසි කෙනෙක් බණ ඇහුවොත් ඒකේන වෙනත් සමයාන්තර දර්ශනවාද අර කිසිම රසයක් නැති ආහාර ගන්න විසිකලා දානවා වගේ විසිකලා දානවා කියන්නේ. ඒ ආහාර පාන අනුභව කරන්නේ නැහැ. ඒ තරම් රසයක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා කියන්නේ. තවත් උපමාවක් පිංගියානේ ප්‍රකාශ කරනවා මේ යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා දවස් ගණනකින් කිසිම ආහාරයක් ගත්තේ නැති කෙනෙක්. ඒතකොට මේ තනත්තාට පැණි පිරුණු අර මී වදයක් හම්බුනා. පිලව් නැති. පිලව් කියන්නේ මේ වැස්සගේ පුංචි සත්තු. ඒ පිලව් නැති පැණි පිරුණු වදයක් හම්බුනා. ඒ මී වදය අනුභව කරලා ඒ දින ගණනක් කුසගින්නේ හිටපු කෙනා යම්කිසි සතුටක්ද විඳින්නේ ඊටත් වඩා වැඩි සතුටක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කෙනා ලබනවා කියලා. පිංගියාන ප්‍රකාශ කරනවා. ඒ වගේම පිංගියාන ප්‍රකාශ කරන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳුන් හරයක් වගේ කියලා. සඳුන් හරය කියන්නේ සඳුන් ගැටය, සඳුන් හරටුව. ඒ සඳුන් හරටුව
මුලින් සිප ගත්තත්, මැදින් සිප ගත්තත්, අගින් සිප ගත්තත් එක වගේම සුවඳයි. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරිෝසాన කල්යාණ. මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල තමයි සීලය. මැද තමයි සමාධිය. අග තමයි ප්‍රඥාව. උන්වහන්සේගේ ධර්මය සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ආරම්භ කරගෙන පවතිනවා. ඉතින් ඒ නිසා මේ පිංගයන් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳුන් හරයක් වගේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනගෙන ලබන සතුට තවත් උපමාවකින් ප්‍රකාශ කරනවා. හරියට මේ නිදංගත රෝගයක් තියෙන කෙනෙක්. දැන් සමහර අයට නිදංගත රෝග තියෙනවා නේද මේ ලෝකේ. සමහරවිට කොච්චර කොච්චර බෙහෙත් බිව්වත් ඒක නිට්ටාවට සුව වෙන්නේ නැහැ. බෙහෙත් වලින් තමයි පාලනය කරන්නේ. දැන් මේ එහෙම නිදංගත රෝග අපේ සමාජයට තියෙනවා. එතකොට මේ නිදංගත රෝගයෙන් කාලයක් වෙන කෙනෙකුට ඊටාම දක්ෂ වෛද්‍යවරයෙක් හමු වෙලා දෙන පළවෙනි බෙහෙත් වේලෙන්න. ඒ නිදංගත රෝගයේ සුවපත් වුණොත් ඒ තැනට කොච්චර සතුටක් විඳිනවද? අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අසනකොට ලැබෙන සතුට අන්න ඒ වගේ සතුටක් කියලා. දැන් ඔබට ওই නිදංගත රෝග නැති වුණාට අපි හැමෝටම තියෙන නිදංගත රෝග හතරක් තියෙනවා. මම දන්නේ ඔබ කල්පනා කරලා තියෙනවද නැද්ද කියලා. ඔබටත් මටත් අපි හැමෝටම නිදංගත රෝග හතරක් තියෙනවා. ඒ හතර මම හිතන්නේ තාම කිසි කෙනෙකුට මෙතන ඉන්න ඇයට නම් තනියම වෙලා නැහැ. මේ නිදංගත රෝග. ඒවා නිදංගත රෝග. මොනවද මේ නිදංගත රෝග හතර? ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ නිදංගත රෝග හතරක්. අපි හැම ජාතියකම ඉපදුනා නේද? හැම උපතකදීම වයසට ගියා. ලෙඩ වුණා, මරුණා. මේවා නිදංගත වෙන්නේ. සසර යම්කිසි දවසක ආරම්භ වුණේ, ඒ ආරම්භ වෙච්ච දවස් ඉඳලා අද දක්වාම අපි මේවයි පිළිපිලින්. තව ආත්මභාව කෝටියක් අපි ඉදිරියට ගියා. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය. නිදංගත රෝග හතරක්. මේ නිදංගත රෝග වලට අපේ ස්පිරිතාලේ ඉන්න දොස්තර මහත්තයර බෙහෙත් කරන්න බෑ. එයාට මේවා සනීප කරන්න බෑ. මේ නිදංගත රෝග හතර සනීප කරන්න පුළුවන් එකම වෛද්‍යවරයයි ලෝකේ ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරන බෙහෙත නියම විදිහට පාලනය කරන කෙනාට පමණයි මේ නිදංගත රෝග හතරෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙන කාටවත් බෑ. ඒ දොස්තර මහතුරුත් මේකට අයිති නෙවෙයි. බෙහෙත් අනිත්‍යය සූපත් කරන දොස්තර මහතුරුන්ට මේ නිදංගත රෝග වලින් ගැලවෙන්න බෑ. නමුත් බුදුරජාණන් අර්පින්ගයන් ප්‍රකාශ කරන නිදංගත රෝගීන් සූපත් වෙච්ච කෙනෙක් වුණා. ඒ වගේම තවත් උපමාවක් පින්ගයන් ප්‍රකාශ කරනවා. හරියට මධ්‍යහ්න වෙලා කාන්තාරකින් යම්කිසි මිනිස්සෙක් ගමන් කරනවා. උඩිනුත් පිච්චෙනවා, යටිනුත් පිච්චෙනවා, මැදිනුත් පිච්චෙනවා. එතකොට මොකද වැල්ල රත් වෙනවා, උඩින් රස්නේ, බඩගින්න මේවත් එක්ක මේ පිච්චි යන මිනිස්සුන්ට කාන්තාර සීමාව රුග්ගමෝකින් වට වෙච්ච සීතල පුකුණක් තියෙනවා. සීතල ජලය තියෙනවා. ඒතර අර්ථනත් මොකද වහාම මේ පුකුණට බහැලා ගතේ සිටේ 10 නිවාගෙන ජලය පානය කරලා ඔහු සැනසීමටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. මේ සසර නැමැති මේ කාන්තාරේ අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් පිළිමින් රාග දේශ මොහ ආදී ගිනි වලින් පිච්චෙමින් අපි යන්නේ. අපිට සමාජයට ඒක තේරෙන්නේ නැහැ. සමහරවිට තේරෙන්නේ වෙන්න පුළුවන්, තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මේවයි පිච්චි යන්නේ මේ කාන්තාරේ. මේක සුවදායක ගමනක් කියලා හිතනකොට මේක සුවදායක ගමනක් නෙවෙයි. ඔය ආකාරයේ සම්බාධක මැදින් තමයි අපි මේ ගමන යන්නේ. එතකොට එහිදී අපිට මේ ගමනේදී හම් වෙන මේ සිසිල්පැන් පුකුණ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය තුලින් තමයි ඇත්තටම අපේ ජීවිත වලට සැනසීම ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ දේශනා කරපු මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි සැබෑ සතුට සැනසීම අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ ධර්මය අනුගමනය කරන කෙනාට වගේ බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිවිධ රත්නය පිළිබඳ සිත පහදවා ගත්තත් අපිට ලොකු ආනිසංසයක් ලැබෙනවා. ලොකු ආනිසංසයක්. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග වැඩ ඉන්න වෙලාවක ආනන්ද හාමුදුරුවෝ විමසනවා ස්වාමීනි වහන්සේගේ මේ විශ්වය පිළිබඳ දැනීම කොහොමද කියලා කියන්නේ. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වහන්සේගේ බුද්ධ ශක්තිය කොච්චර දුරට විහිදුවන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ආනන්ද හාමුදුරුවෝ අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරන්ට ආනන්දේ තථාගතයන් වහන්සේ මේ විශ්වය හැදිච්ච හැටි කොහොමද මේ එක සූර්යයෙන් එළිය ලැබෙන ප්‍රදේශයකට අපි කියන සක්වලක් කියලා. චක්‍රාවාට එක සක්වලක්.
මේ සූර්යාගේ එළිය ලැබෙන මුළු ප්‍රදේශයම එක සක්වල. ඒතර මේ සූර්යාගේ එළිය අවසන් වෙච්ච තැන එතන වටේටම නැවත තව සක්වලවල් තියෙනවා. තව සූර්යාගේ එළිය ලැබෙනවා. ඒතර ඒ වගේ සක්වලවල් 1000ක් එකතු වුණාම ඒකට කියන්නේ චූලනිකා ලෝක ධාතු කියලා. මේවා තාමත් අපේ විද්‍යාඥයන්ට හොයාගන්න බැරි වෙලා තියෙනවා. තාම මේ සක්වල ගැන විතරයි පරිශන කරන්නේ. ඒතර මේ වගේ මොකද මේ වගේ සක්වලවල් 1000ක් එකතු වුණා ඒක චූලනිකා ලෝක ධාතු. චූලනිකා ලෝක ධාතු වගේ ලෝක ධාතු 1000ක් එකතු වුණා මේක මජ්ක්‍ධිමනිකා ලෝක ධාතු. මජ්ක්‍ධිමනිකා ලෝක ධාතු වගේ ලෝක ධාතු 1000ක් එකතු වුණා මේක 37 මහා සහස්‍ර ලෝක ධාතු. ඉතින් මේක අවසානයක් නැහැ. මේව ලෝක ධාතු වලින් පිරලා තියෙන මේ විශ්වය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර උන්වහන්සේ දේශනා කරනවා ආනන්දේ තථාගතයන් වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේ මේ බුද්ධ ශක්තිය කියන එක මේ 37 මහා සහස්‍ර ලෝක ධාතුත් එහාට විදවන්න පුළුවන් කියලා. ඒක කොච්චර ප්‍රදේශයක්ද අපිට හිතා ගන්නත් බෑ. එතකොට දැන් අපිට පේනවා ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ හැම කෙනෙක්ම දන්න එහි කොහොමද සඳහන් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ බලය ශක්තිය කොච්චර දන්නවද කියලා. ඒ සූත්‍රයේ සඳහන් කරනවානේ අයම්පි දසසහස්‍රී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේති කියලා. දසදහසක් ලෝක ධාතු වලට මේ ශක්තිය දරනවා කියලා. ඒ සූත්‍රයේ සඳහන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය. එතකොට මෙතන මෙහෙම ආනන්ද හාමුදුරුවෝ චුන්ද කියලා හාමුදුරුවෙක් හිටියා. චුන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ විමසනවා මේ ආනන්ද හාමුදුරුවෝ ඒ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ කර්මය පුනර්භවය පටිච්චසමුප්පාදේ වගේ මේ කාරණා ගැන විමසන්න තු එමේ ලෝක විශ්ය ගැන විමසලා බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් කරන්න කියලා. ඉතින් එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේට ඒක ඇහෙනවා. ඇහිලා උන්වහන්සේ චුන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා මාහේවං චුන්ද එහෙම කියන්න එපා චුන්ද එහෙම කියන්න එපා. දැන් මේ ආනන්ද හාමුදුරුවෝ වෙන කිසිම ධර්මයක් අහන්නේ නැතුව මේ තමන් සරණගේ තමන්ගේ ගුරුවරයා වෙච්ච සාස්ත්‍රුන් වහන්සේට මෙච්චර බලයක් තියෙනවායි කියලා අහලා දැන් මේ ඉන්න සතුටින් ආනන්ද හාමුදුරුවෝ අපවත් වුණත් උන්වහන්සේට ආත්භාව 7ක් සක්‍ර දේවේන්ද්‍ර වෙනවා. ආත්භාව 7ක් සක්විති රැඳ වෙනවා. තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් සුගතියේ සැරිසරන්ට අපායෙන් නිදහස් වෙලා දෙව් සුගතියේ සැරිසරන්ට මේ චිත්ත ප්‍රමෝදයම ප්‍රමාණවත් කියලා. එතකොට බලන්න එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ වුණද සිත පහදවාගෙන සිටීමවත් කොච්චර ආනිසංසදායකද කොච්චර වැඩදායකද කියන එක අපිට මේ බුදු දේශනාවලින් පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ මේ ධර්මය අවබෝධ කර ගැනීමත් සමග. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන අපිට බයත් ඇති ගැනීමක් ඇති වුණත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කියලා නේද? දජග්ග සූත්‍රයේ සඳහන් වෙනවානේ. ඔබට බයත් ඇති ගැනීමක් ඇති වුණොත් එහෙම ඒ වෙලාවට මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කියලා. ධර්ම රත්නය නැත්තම් සිහිපත් කරන්න. සංඝ රත්නය සිහිපත් කරන්න කියලා. ඒකට බය ඇති කෙනෙක් නැති වෙලා යනවා. ඒ නිසා අපිට අපේ එදිනදා ජීවිතයේ සුවදායක තත්ත්වය ඇති කරගන්න වගේම පරලොව වශයෙන් ඇති වෙන දුක් වේදනාවල් නිදහස් වෙන්න මේ සසර දුකෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම අපි ලැබුණු ලොකු භාග්‍යයක්. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කිරීම නිසා අපිට මේ භාග්‍යය හිමි වුණා. ඉතින් අපි ඇමරිකාවේ හිටියත් අපි අනුගමනය කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන්න ධර්මය. නේද? පසු කාලීන මේ ධර්මයේ විවිධ ප්‍රභේද වලට බෙදලා ගියාට අපි මේ කොහේ හිටියත් අපි අනුගමනය කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට හඳුන්වා දුන්න පිළිවෙත් තමයි මේ අපි අනුගමනය කරන්නේ. මේ ලංකාවේ පිවිතිච්ච ක්‍රමය තමයි අපි අනුගමනය කරන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ මේ මහරහතන් වහන්සේලාගෙන් පිරී ගිය දේශයක් ලංකාව කියන්නේ. දැන් අපේ පැරණි පාලි පොත්වල සඳහන් වෙනවා ඉස්සර අනුරාධපුරයේ කාන්තාවන්ට ගෙවිලියන්ට වී වේල ගන්න බැරුණාලු අහසින් වටින මහරහතන් වහන්සේගේ සෙවණැල්ල නිසා. ඒ තරම් ඒ කියවෙන්නේ ඒ තරම් මහරහතන් වහන්සේලා වැඩි හිටියේ. බෙබිලි ඉතිහාස ආයතන තිස්ස මහරාමේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ ඉඳලා කියනවා. තිස්ස මහාවේ සිතුල්පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ ඉඳලා. උන්වහන්සේලාට දාණයට අවුරුදු 3ක් සඳහා වීදි බිල දිනවා මේ විහාරය අටුවල. නමුත් ඒක ඔක්කොම මෙවැනි ඉතිහාසය කාලේ නියම කාලා. ඉතින් ඒ නිසා උන්වහන්සේලා දාණය හොයාගෙන දෙපිරිසම තිස්ස මහරාම වැඩ සිටි හාමුදුරුවෝ සිතුල්පව්වට වැඩම කළා දිනවා. සිතුල්පව් වැඩ සිටි හාමුදුරුවෝ තිස්ස මහරාමට වැඩම කළා දිනවා. ඉතින් මගදී මේ අර මැණික් ගඟ අසලදී උන්වහන්සේලා හම්බ වෙලා උන්වහන්සේලා දෙපිරිසට ඇති වෙච්ච ඒ தත්ත්වය සාකච්ඡා කරලා ඊට පස්සේ උන්වහන්සේලා 24000 මැණික් ගාන්තරදී පිරිනුවම් පෑවා කියලා. මේ අපේ අටුවාවල සඳහන් කරලා තියෙනවා.
ඒ තරම් මහරහතන් වහන්සේලා නේද? දැන් රුවන්වැලිසෑය පඩියක් ගානේ අර තියෙන ගල් පඩියක් ගානේ 500කින් මහරහතන් වහන්සේලා. ඒ තරම් ඒ රුවන්වැලිසෑය මළුවේ රහතන් වහන්සේලා බිහුණා කියලා සඳහන් වෙලා තියෙනවා. එච්චර මහරහතන් වහන්සේලා පිරිගින්. මොකද එහෙම මහරහතන් වහන්සේලා බිහුණේ මොකක් නිසාද? එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ අපිට හඳුන්වලා දුන්නේ තාම නිර්මල ධර්මය නිසා නේද? වැරදි ධර්මයක් මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වලා දුන්නා නම් එහෙම රහතන් වහන්සේලා බිහි වෙන්න විදියක් නැහැ. ඒ නිසා උන්වහන්සේ හඳුන්වා දුන්න ධර්මය තමයි මේ ග්‍රන්ථාරූඪ කළ අදත් පවත්වන්නේ. මේ ධර්මය තමයි අපි අනුගමනය කරන්නේ. ඒ නිසා ඒ තුලින් අපිට අපේ ජීවිතවල විශාල සුවයක්, සාන්තියක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දීර්ඝ වශයෙන් මම මේ ධර්ම දේශනාව දික් කරන වැඩි කල්පනා කරන්නේ නැහැ. පැයකට ආසන්න කාලයක් අපි ධර්ම දේශනාව පවත්වලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් යම්කිසි මම දේශනා කරපු දේවල් සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ධර්ම දේශනාවෙන් පසු මගෙන් විමසන්න පුළුවන්. අපි ඒ නිසා මේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරමු. ඉතින් මේ ධර්මයට ඔබ ලැබිව තථාගතයන් වහන්සේ මේ දේශනා කර අවබෝධ කරගෙන දේශනා කරන ලද මේ ධර්මයට ලැබිව කටයුතු කරන ඔබ මහා පුණ්‍යවන්ත පිරිසක්. ඉතින් විශේෂයෙන් මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අපේ පඤ්ඤාසිරි හාමුදුරුවෝ මූලිකත්වයට තබාගෙන ඔබ නොයෙක් ආකාරයෙන් ඔබ මේ දුර රටක හිටියත් ලංකාවේ ඒ අපිට උරුම වෙච්ච ඒ ධර්මය ආරක්ෂා කරගැනීමෙන් ඒ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් මේ කටයුතු සිද්ධ කරගෙන ඔබේ මෙලොව පරලොව සාර්ථක කරගන්න ඔබ පින්දහම් සිද්ධ කරගන්නවා. ඉතින් ඒක ඉතාමත් වැදගත්. ඉතින් අපිට මෙලොව ජීවිත සාර්ථක කරගන්නත් පරලොව ජීවිත සාර්ථක කරගන්නත් අපිට මහා උපකාර වෙනවා. ඉතින් ඒ නිසා හැමදෙනාම සතුටටපත් වෙන අද දවසෙත් ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ පිළිබඳව අපි සුදු වේලාවක් නම් ශ්‍රවණය කිරීම තුළින් ඔබට ඒ ධර්ම ශ්‍රවණානිසංසය කුසලයක්පත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ਸਰව ප්‍රකාරයෙන් මිෂ්ඨ සිද්ධ කරගන්න යොදවන කුසල ශක්තිය විශේෂයෙන්ම සීල ලෝසසන සුරකින සීල දෙවියන්ට අනුමෝදන් කරමු. මේ දෙවියෝ සතුරු සිටින් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ දෙවියන් විසින් විශේෂයෙන්ම මේ පින්කමට සම්බන්ධ වුණු පින්වත් හැමදෙනාම අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු මේ පින්වත් හැමදෙනාම දෙවියන් විසින් දුක් නිරෝගී චිරාත් කාලයක් යන ආරක්ෂා කරනු බත්තා. දෙවියන් උතුම් නිවන් සුව පිණිස මේ කුසල ශක්තිය හේතු වේවා. ඒ වගේම මේ ලබා ගන්න ලැබුණා වූ කුසල ශක්තිය නමින් මේ පරලෝකීය ඥාතීන්ට උතුම් නිවන් සුව පිණිස හේතු වේවා. ඒ වගේම ඔබ හැමදෙනාටමත් ඔබ හැමදෙනාගේම නිවිස්වල වාසය කරන සියලුම ඥාතීතු මිත්‍රාදී හැමදෙනාටම මේ පිනේ කෙලෙස පිහිටීමේ මේ ලෝක වශයෙන් කරන කින වැඩකට උත්සාහගත වේවා. නිදුක් නිරෝගී තාමිත වේවා. සිතනපතන යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. අවසානයේදී උතුම් නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ශක්තියද හේතු වේවා. වාසනාව වේවා කියලා සාදුක ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජ භවතු ධම්ම